සාදු 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 බුදු රුවන වඳින්ටයි සාදු සාදු සදගම් නමදින්ටයි සාදු සාදු සංගරුවන වඳින්ටයි සාදු සාදු තෙරුවන් නමදින්ටයි ගෞතම මුනිඳුගේ සරණ ලැබෙන්ටයි සම්බුදු බණ පද මට සිහිවෙන්ටයි ලෝතුරු සංඝ ගුණ සිහිකර ගන්ටයි ගෞතම සසුනේ පිහිට ලබන්ටයි වන්දිමි වන්දිමි බුදු සමිඳුන් වන්දිමි 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 සිරි සදහම් වන්දිමි 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 සංගරුවනද වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි සාදු 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 මේ යුගයේ අපට ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරෙන ආකාරයට කියා දෙන අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සෝවිසි මහා ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පත සියලු ආරක්ෂාව රැකවරණ සැලසේවා ගුරු දේවයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදු 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 ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි අද සෝවිසි මහා ගුණ සදහම් දේශනාව සඳහා විකාශන දායකත්වයේ දරනු ලබන්නේ කැනඩාවේ පදිංචි පින්වත් චන්න ප්‍රනාන්දු ඒ වගේම මොරටුවේ පදිංචි තිලිනි ප්‍රනාන්දු චාමනී ප්‍රනාන්දු සහ කළුතර පදිංචි රේණුකා පීරිස් ඇතුළු ඒ සදහැවත් පින්නතුල්ලාගේ පින්බර විකාශන දායකත්වයෙන් පින්වත්නි අපි මේ සෝවිසි මහා ගුණ සදහම් දේශනා මාලාවේ ඔබට මේ බුද්ධ රත්නයේ තියෙන වටිනාකම දුර්ලභකම ඉගෙන ගන්න ලැබුණා. ධර්ම රත්නයේ තියෙන වටිනාකම දුර්ලභකම ඉගෙන ගන්නට ලැබුණා. ශ්‍රාවක මහා සංඝරුවනේ තියෙන වටිනාකම දුර්ලභකම ඉගෙන ගන්න ලැබුණා. මේ තෙරුවන් සරණ යෑමෙන් මිනිස්සෙකුගේ ජීවිතයට ලැබෙන රැකවරණය නම් මහා පුදුම සහගතයි. ඒක ලෝකේ වෙන කිසිම දෙයකින් ලබන්නට බෑමයි. තිසරණයෙන් ලැබෙන රැකවරණය ආරක්ෂාව පිහිට ලෝකේ වෙන මොනතරම් ආගම් තිබුණත් ඇදහිලි තිබුණත් විශ්වාස තිබුණත් කිසිම දෙයකින් ලැබෙන්නේ
තිසරණී කියන්නේ පුදුම සහගත දෙයක්. දැන් බලන්න ඈත අතීතේ එක්තරා උපාසක කෙනෙක් හිටියා. මෙයාගේ නම බුද්ධදාස. මේ බුද්ධදාස උපාසක මේ තිසරණී ගැන පුදුමාකාර පැහැදීමක් තිබුණු කෙනෙක්. බුද්ධදාස උපාසක මේ තෙරුවන් සරණ ගිහින් තිබුණේ හරි අපූර්ව විදියට. ඒ තමයි ඔහු ලෞතුරා බුදුරජාණන් වහන්සේ සරණ ගියේ කොහොමද? මම මගේ පණකෙන්ද තියෙන තුරු ලෞතුරා බුදුරජාණන් වහන්සේ සරණ යනවා. එතකොට බුද්ධං සරණං ගච්ඡාමි කියලා යම් දවසක කිව්වද ප්‍රකාශ කළාද එදා ඉඳලා ඔහු ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ සරණින් බැහැර වෙන කිසි දෙයක් කරන්නේ. ඊළඟට ධර්ම රත්නයේ සරණ ගිහින් තිබුණේ කොහොමද? මම මගේ පණකෙන්ද තියෙන තුරු ධර්ම රත්නය සරණ යනවා. ඒ කියන්නේ ජීවිතේ නිසාවත් මේ සරණ බිඳගන්නේ. සංඝං සරණං ගච්ඡාමි කියලා සංඝ රත්නය සරණ ගියේ මම මගේ පණකෙන්ද තියෙන තුරු සංගරුවන සරණ යනවා. ජීවිතේ නිසාවත් ඒ සරණ අතාරින්නේ. ඉතින් මේ විදිහට මේ තුනුරුවන්ට දිවි පුදා මේ බුද්ධදාස උපාසක තුනුරුවන් සරණ ගියා. ඒ තෙරුවන් සරණ යෑමේ බලවත්කම කොයිතරම්ද කියන්නේ මෙයාගේ යාළුවෙක් හිටියා දුර ඈත පළාතක. එයාට මේ තිසරණී ගැන පැහැදීමක් තිබුණේ සරණ ගිහිල්ලත් නෑ. ඒ නිසාම එයාට තිබුණා නොපෙනෙන ලෝකී කරදර. යක්ෂයෙක් මෙයාගේ ශරීරයට ඇතුළු වෙලා මෙයත් එක්ක තමයි ජීවත් වෙන්නේ. දැන් වර්තමානයේ හරියට ඉන්න ඕනේ මිනිස්සුන්ගේ මේ අපිට පේන්නේ එක මිනිස්සෙක් වුණාට ඇතුළේ ඉන්නවා ගොඩාක් අමනුෂ්‍යයෝ. එතකොට තිසරණේ නැති නිසා ඒ අමනුෂ්‍ය කරදර පීඩා මැද්දේ තමයි ජීවත් වෙන්නේ. දැන් එතකොට මේ මිනිස්යාට එහෙම සරණක් තිබුණ නැති නිසා දන්නෙත් නෑ ඊගෙන මෙයාට අර යක්ෂයා මහා බලවත් විදියට පීඩා දෙනවා කරදර කරනවා. ඉතින් දවසක් මේ බුද්ධදාස තමන්ගේ මිත්‍රයා මතක් වුණා. යම්කිසි කටයුත්තකට මිත්‍රයා මුණ ගැහින්න පිටත් වෙලා දැන් දුර බැහැර ගෙවාගෙන ආවා. හැබැයි ආවේ තනියම නෙවෙයි. ඇතුළේ ඉන්න අරයා. තමන් යන්න තැන එයා පස්සෙන් එනවා. ඇතුළේ ඉන්නවනේ. එතකොට දැන් බුද්ධදාසගේ ගම් සීමාවට එනකොටම අරයා ඇඟෙන් එළියට ආවා. විල එතන නතර වුණා. ගම් සීමාවේ. දැන් අර බුද්ධදාස අර මිත්‍රයා බුද්ධදාසගේ ගෙදරට ගියා. සතියක් එහි වාසය කළා. ඒ සතිය පුරාවට යාට පුදුම සැනසෙල්ලක්. හරි පහසුවක් ඇති වුණා. ඇයි? අර කරදර කරන යක්ෂයා ඇඟේ නෑ. ඉතින් ඒ සතිය ගත කරලා දැන් යාළුවත් එක්ක කතා බහ කරලා ගත කරලා පිටත් වෙලා දැන් එනකොට හරියට ණයකාරයෙක් බලාගෙන ඉන්නවා වගේ මේන් ඉන්නවා ගම් සීමාවේ. අර අමනුෂ්‍යයා එදා පේන්න මාවා. යක්ෂයා පේන්න අමනුෂ්‍යයා පේන්න මැවිල්ලා කියනවා "ඔය මොකද්ද මෙච්චර කාලයක් කළේ? මම මේ සතියක් තිස්සේ දැන් මෙතන මේ බලාගෙන ඉන්නවා" කියලා දැන් කිව්වා. ඒකෝර දැන් අර අහනවා අර මිනිස්සයා අහනවා "අනේ මොකද යකෝ මට මෙච්චර මේ වද දෙන්නේ කරදර කරන්නේ? ඇයි මගේ පස්සෙන් ඉන්නේ? ඔහෙට මගෙන් තියෙන ප්‍රයෝජනේ මොකද්ද?" කියලා. කිව්වා "දැන් මට බඩගිනි කිව්වා. දැන් මේ සතියක් තිස්සේ මම මෙතන බලන් හිටියා මට බඩගිනි කිව්වා." ඊට පස්සේ කියනවා "ඉතින් අර මගේ මිත්‍රයාගේ ගෙදරට ආව නම් බත් දෙන්න තිබ්බනේ. දැන් කොහෙද මගේ මොකුත් නැහැ" කිව්වා. එතකොට අර යක්ෂයා කියනවා "හප්පේ බෑ" කිව්වා. "ඒ ගෙදරට එන්න තියා මේ ගම් සීමාවෙන් ඒ ගමට ඇතුල් වෙන්නවත් බැරුව කිව්වා මම මෙතන හිටියේ. ඒ උපාසක මහා බල සම්පන්නයි" කිව්වා. මහා පුදුම විදිහට කිව්වා "මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් තියෙන්නේ. මට නම් කිට්ටු වෙන්න බෑ" කිව්වා. අර මිනිස්සයා කල්පනා කළා
එහෙනම් මේකගෙන් ගැලවෙන්න මටත් හොඳ අවස්ථාව. ඇහුවා ඈ යකෝ. ඒ මගේ මිත්‍රයා කොහොමයි බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් තින්නේ? ඒක දැන් අමනුෂ්‍යව දන්නවා. කවුද සරණ ගිහිල්ලා ඉන්නේ? ඉන්ද්‍රකීලයක් වගේ පිහිටලා ඉන්නේ කවුද තිසරණේ? පරණ්ඩල් කොයි වගේ අයද කියලා අමනුෂ්‍යව දන්නවා. එතකොට කියනවා ඒ බුද්ධදාස උපාසක ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ඉන්නේ දිවි පුදා කිව්වා. පණකෙන්ද තියෙන තුරු මම මගේ සාතුරුන් වහන්සේ සරණ යනවා කියලා දිවි පුදා කිව්වා සරණ ගිහින් තියෙන්නේ. ධර්ම රත්නයත් ඒ විදිහටයි සංඝ රත්නයත් දැන් අර යකා කියනවා. ඒතකොට නොපෙනෙන ලෝකයය දන්නවා තමන් අවංකවද මේ තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්නේ නැත්නම් මෝනිච්චාවරද කියලා දන්නවා. දැන් මේකෙදි තව එකක් තේරුම් ගන්න ඕනේ. දැන් බලන්න තිසරණේ නැති මිනිස්සයා සතියකට හරි මහා සුවයක් සහනයක් සැපයක් වින්දා තිසරණේ තියෙන උපාසක කෙනෙක් ළඟ ඉඳලා. දැන් අර මිනිස්සට තිසරණේ නැහැ. නමුත් අර බුද්ධදාස උපාසකගේ මේ මිත්‍රයාගේ උපාසකගේ ගෙදර ඉඳපු නිසාම අර යකාගෙන් සතියක් හරි බේරලා හිටියනිව. එහෙනම් මේ සරණ හරි විදිහට ගියොත් දිවි පුදා සරණ ගියොත් කොහොම ආරක්ෂාවයිද? ඒකයි බුදුරජාණන් වහන්සේ වදාලා හරියට තෙරුවන් සරණ ගිය කෙනා සබ්බ දුක්ඛ පමුච්චති. සියලු දුකෙන් නිදහස් වෙනවා. දැන් අර මිනිස්සේ අර යකාගෙන් මේක ඇහුව විතරයි අත් දෙක ගත්ත නලලට අරගෙන හඬ නගා හයියෙන් කිව්වා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මං මේ මොහොතේ ඉඳලා දිවි පුදා සරණ යනවා. බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගියා. හැබැයි මූණිච්චාට නෙවෙයි ඒකලි. ඒ අනුසස් ඔහුගේ ඇස් පන පිට දැක්කා. ඒ වගේම ඒ අනුසස් ඔහුත් අත්විඳා. මොකද ඔහුට සරණ නැතුව තිබිලත් සරණ ගිය උපාසක කෙනෙක්ගේ ළඟ ඉඳලා සතියක් සුවසේ වාසය කළා නොවේ. එතකොට ඔහු නුවණැත්තෙක් නිසා ඔහු කල්පනා කළා හප්පා සරණ ගියොත් කොහොම පිහිටක්ද? ඒ මොහොතේම ධර්ම රත්නය සරණ ගියා. සංඝ රත්නය සරණ ගියා. අර යකා වෙවුලල ගියා. දාඩිය දාලා වෙවුලල ගිහිල්ලා බය වෙලා තැති අරගෙන එහෙම නොපෙනී ගියා. ආයි කවදාවත් ඔහුට කරදර කරන්න ආවි නෑ කියලා. දැක්කද තෙරුවන් සරණ යෑමේ තියෙන වටිනාකම, ආරක්ෂාව, රැකවරණේ පිහිට. ඒකයි මේ තිසරණේ පමණමයි අපිට තියෙන එකම පිහිට ආරක්ෂාව රැකවරණේ කියලා අපි නිතර අපගේ සත්පුරුෂයන් වහන්සේලා කියන්නේ මේ තිසරණේ සරණ යන්න සරණ කිලිටි කරගන්න එපා කියලා කියන්නේ ඒකයි. එතකොට දැන් අපි ඉගෙන ගත්ත මේ ධර්මයේ කෙනෙකුට වරදින් නැගිටින්න බෑ. මේ පිහිට ආරක්ෂාව නැහැ. ලෞතුරා බුදුරජාණන් වහන්සේව සැක කරනවා නම් විශ්වාසයක් පැහැදීමක් නැත්තම් ඒ වගේම ධර්මීය සංඝයා සැක කරනවා නම් විශ්වාසයක් පැහැදීමක් නැත්තම් මේ පිහිටනේ වර්තමානයේ ගොඩාක් ඉන්නේ අන්න ඒ જાතියයි. උපැන්නේ බෞද්ධ කියලා තිබුණට මේ පිහිට ආරක්ෂාව රැකවරණේ ලැබෙන්නේ. දෙමව්පියෝ බෞද්ධ වුණාට පරම්පරාවෙන් බෞද්ධ වුණාට මේ සරණ පිහිට ආරක්ෂාව එහෙම ලැබෙන්නේ. දැන් මේ උපාසක සරණ ගියා වගේ තමන්ම තෙමේම මේ විදිහට සරණ යා යුතුයි. තමන්ටම ඕනකමක් තියෙන්න ඕනි. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ තුන් ලෝකෙම අග්‍ර කෙනා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යාවතා භික්කවේ සත්තා අපදාවා මානනි යම්තාක් මේ ලෝකේ පාද නැති සත්වයෝ ඇද්ද දීපදාවා දෙපා ඇති සත්වයෝ ඇද්ද චතුප්පදාවා පාද හතරක් ඇති සත්වයෝ ඇද්ද බහුප්පදාවා බොහෝ පා ඇති සත්වයෝ ඇද්ද ඊළඟට රූපිනෝවා අරූපිනෝවා රූපවත් වූ අරූපවත් වූ සත්වයෝ ඇද්ද සංඤිනෝවා අසංඤිනෝවා සංඥාවක් ඇති සංඥාවක් නැති සත්වයෝ ඇද්ද නේව සංඥා නා සංඤිනෝවා නේව සංඥා නා සංඤී සත්වයෝ ඇද්ද බුදුරජාණන් වහන්සේ වදාලා ඒ සියලුම සත්වය අතරේ තථාගත ඒ කියන්නේ අපගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ අග්‍රවන්නේය.
එහෙනම් මේ ලෝකේ දෙවියන්, මරුන්, බඹුන්, ශ්‍රමණ බ්‍රාහ්මණයින් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයා අතර අග්‍රවන්නේ කවුද? අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේය. ඊළඟට ඒ ධර්ම රත්නය, ඊළඟට ඒ ශ්‍රාවක මහා සංඝ රත්නය. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා යේ භික්කවේ බුද්ධේ පසන්න, මහණෙනි යමෙක් අන්නේ බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගනීද? භාග්‍යතුන් වහන්සේ වදාලා අග්ගේතේ පසන්න, ඒ පැහැදුනි අග්‍ර වූ දෙයකටමයි. අග්ගේකෝපන පසන්නා නම් අග්ගෝ විපාකෝ හෝති. ඒ අග්‍ර වූ උතුමා කෙරෙහි හිත පහදවා ගත්ත උන්හට අග්‍ර විපාක ලැබෙන්නේය. දැන් බලන්න අර උපාසක, දැන් කලින් උපාසක නෙමෙයිනේ, මහා බරපතල විදියට යකෙකුගෙන් මහා පීඩාවක් වින්දා, දුකක් වින්දා, මනුස්ස කරදරේ. නමුත් ඒ බුදුරජුන් කෙරෙහි හිත පහදවාගෙන යම් මොහොතකද සරණ ගියේ ඒ කරදර ප්‍රශ්න ඔක්කොම ඉවරයි. දැක්කද? ඒතකොට අග්‍ර විපාක ලැබෙනවා කියන්නේ අමා මහ නිවන කරාම යන්ට බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවාගෙන සරණ යෑම උපකාරයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා දවසක් ඔය සේල බ්‍රාහ්මණයා, ඒ කාලේ දැන් අපි ඉගෙන ගත්ත, ඒ කාලේ අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ යම් ගමකට, නියම් ගමකට, නගරයකට, යම් ප්‍රදේශයකට වඩිනවා නම් මුලින්ම පැතිරෙන්නේ මොනවද? බුදු ගුණ ටිකනේ අපි ඉගෙන ගත්තා. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධ කියන මේ ගුණ ටික තමයි ඒ ගම පුරා පැතිරිලා යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ එක්තරා බ්‍රාහ්මණ ගමකට වඩින්න සූදානම් වුණාම ඒ ගම පුරාත් බ්‍රාහ්මණයෝ අතර මේ ගුණ තමයි පැතිරිලා ගියේ. එතකොට සේල කියලා බ්‍රාහ්මණයෙකුට අහන්න ලැබුණා මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ. ඒ සේල බ්‍රාහ්මණයට බුද්ධ කියන වචනේ ඇසුණු ගමන් ඔහුගේ මේ ඇඟ කිලිපොලා ගියා. පුදුමාකාර සතුටක් හටගත්. අනේ බුදු කෙනෙක් පහළ වෙලාද? අනේ මට ඒ උත්තමයා දැක ගන්න ඕනේ. ඒ උත්තමයා ඇත්තටම බුදු කෙනෙක්ද කියලා මෙහෙම හිතලා ඒ මොහොතේම තමන්ගේ ශිෂ්‍යෝ 300ක් හිටියා. පිටත් වුණා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා දැන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැන මේගොල්ලෝ දන්නවා. ඉතින් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දිහා බලලා අඳුනගෙන ඒත් දැන් මේ සීල බ්‍රාහ්මණය කල්පනා කරනවා ඇත්තටම මුන්නාසි බුදු කෙනෙක්ද නැද්ද කියලා මට දැනගන්න ඕනේ කියලා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුතු කෙනෙක් ගිහි ජීවිතේ ගත කරොත් සක්විති රජ වෙනවාමයි. ඊළඟ ගිහි ජීවිතය අතහැරියොත් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. ඒතර මේ සීල බ්‍රාහ්මණය අහනවා බුදුරජාණන් වහන්සේට කියනවා මේ ඔය සක්විති රජ සැප ගැන කියලා විස්තරයක් කිව්වහම බුදුරජාණන් වහන්සේ වදාලා සීල බ්‍රාහ්මණයට දැන් මේ සීල බ්‍රාහ්මණගේ හිතේ තිබුණ පොන්චි සැකයක්. අනේ මුන්නාසේ ඇත්තටම බුදු කෙනෙක්ද කියලා දැනගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා රාජා හමස්මි සේලාති සේලේනි මම රජෙක් තමයි කිව්වා. ධම්ම රාජා අනුත්තර වූ ධර්ම රාජයාණන් කියන්නේ මටයි. ධම්මේන චක්කං වත්තේමි චක්කං අපපති වත්තියං මා විසින් මේ ලෝකේ කිසිවෙකුටවත් ආපස්සට කරකවන්නට බැරි විදියට ධර්ම චක්‍රය කරකවනවා කිව්වා. අභිඤ්ඤයං අභිඤ්ඤාතං විශිෂ්ට ඥාණයෙන් දැනගත යුතු දේවල් මා විසින් විශිෂ්ට ඥාණයෙන්ම දැනගත්ත කිව්වා. භාවේ තබ්බංච භාවිතං ඒ වගේම වැඩිය යුතු සියල්ල ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල මං සම්පූර්ණ කළා. ඒ වගේම පහා තබ්බම් පහිනම්මි ප්‍රහාණය කළ යුතු ත්‍රිවිධ තෘෂ්ණාව ඇතුළු සියල්ල මා විසින් ප්‍රහාණය කළා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ වදාළා තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ ඒ නිසා බ්‍රාහ්මණේ මම බුද්ධ වෙමි. මෙන්න මෙතන ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා විනයස්සුමයි කංකං මා ගැන සැක කරන්න එපා. මා ගැන ඒ කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේව සැක කරන්න එපා.
ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාළා අදිමුච්ඡස්සු බ්‍රාහ්මණය හිත පහදවා ගන්නට පහන් සිත් ඇති කර ගන්නට දුර්ලභං දස්සනං හෝති සම්බුද්ධානං අබින්නසෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් හැම තිස්සේම දකින්න ලැබෙනවා කියන එක සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඉතින් මේ විදිහට ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ දුර්ලභ කම ගැන කියලා මේ බුදුරජාණන් වහන්සේ ගැන සැක කරන්න එපා කිව්වා. එතකොට ඔහු සරණ ගියා. ඉතින් ඒ නිසා මේ සැකය කියන එක අපේ හිතේ තිබුණොත් අපි ඉගෙන ගත්තනේ අපට වරදින් නැගිටින්න බෑ. එහෙනම් අපි ලෞතුරා බුදුරජාණන් වහන්සේව ධර්ම රත්නය සංඝ රත්නය කිසිසේත්ම සැක නොකළ යුතුයි. මොකද සැක කරන්න කරුණු නැහැ. අපි සැක කරන්නේ අපේම තියෙන දුර්වලතා නිසායි. බුදුරජාණන් වහන්සේව සැක කරන්න කිසිම කාරණයක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ බුද්ධ කෘත්‍ය අවසන් කරලා එදා බුදුරජාණන් වහන්සේ කුසිනාරාව බලා පිටත් වෙලා කුසිනාරාවේ උපවර්තන සාල වනෝද්‍යානයේ සල් රුක් දෙකක් සෙවණි උන්වහන්සේ පිරිනිවන් යානේ සැතපී සිටියා. ඒ මොහොතේ පළමු අවස්ථාවේ අපගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ වටා 500ක් භික්ෂුන් වහන්සේලා එකතු වෙලා හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ කුසිනාරාවේ ඒ උපවර්තන සාල වනයේ සාල වෘක්ෂයන් අතර ඒ පිරිනිවන් යහනේ පිරිනිවන් පාන්න ආසන්න අවස්ථාවේ උන්වහන්සේ ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලාට කතා කළා. භික්ෂුන් වහන්සේලා අමතා වදාලා මෙන්න මෙහිම බුදුරජාණන් වහන්සේ වදාලා සියාකෝපන භික්කවේ ඒක භික්කුස්සපි කංකාවා විමතිවා. මහණෙනි මෙතන ඉන්න එක භික්ෂුවකට හරි තථාගතයන් වහන්සේ කෙරෙහි මේ සැකයක් හරි විමතියක් හෝ තියෙනවාද? දැන් මේ අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන ආසන්න අවස්ථාවේ පිරිනිවන් යහනේ සැතපී සිටින වෙලාවේ ඒ රැස්ව සිටි භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මෙතන රැස් වෙලා ඉන්න ඔබලාගෙන් එක භික්ෂුවකට හරි මා ගැන තථාගතයන් වහන්සේ ගැන සැකයක් හෝ විමතියක් හෝ තියෙනවාද? බුදුරජාණන් වහන්සේ වදාලා මේ අහනවා මේ බුද්ධේවා බුදුරජුන් කෙරෙහි වේවා. ඊළඟට අහනවා ධම්මේවා ධර්මයේ කෙරෙහි වේවා. සංඝේවා සංඝයා කෙරෙහි වේවා. මග්ගේවා මාර්ගය ආර්ය ශ්‍රාංගික මාර්ගයේ කෙරෙහි වේවා. පටිපදායවා ඒ නිවන් දකින්න ප්‍රතිපදාව කෙරෙහි වේවා. ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥාවෙන් යුතු ඒ භාග්‍යතුන් වහන්සේ පනවා වදාළ ප්‍රතිපදාව කෙරෙහි වේවා. සැකයක් හෝ විමතියක් හෝ තියෙනවා නම් පුච්චත භික්කවේ මහණෙනි දැන් අහන්ට මා පච්චා විප්පටිසාරිනෝ අහුවත් පස්සේ පසුතැවිලි වෙන්න එපා. අනේ අපට ලෞතුරා බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. මුණ ගැහිලත් අපට මේ කාරණේ අසන්ට බැරි වුණානේ කියලා පස්සේ පසුතැවෙන්න එපා. දැන් අහන්න කිව්වා. දැන් හිතලා බලන්න. දැන් මේ අපගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ අන්තිම අවස්ථාව. උන්වහන්සේ දැන් මේ පිරිනිවන් පාන්න සෝදානම් වන මොහොතේ ඒ භික්ෂුන් වහන්සේලාගෙන් කුමක්ද මේ අසවදාලේ? මහණෙනි ඔබලාට එක භික්ෂුවකට හරි තථාගතයන් වහන්සේ කෙරෙහි හෝ ධර්ම රත්නය කෙරෙහි හෝ සංඝයා කෙරෙහි හෝ ඊළඟට මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ කෙරෙහි හෝ වේවා නිවන් දකින මේ වැඩපිළිවෙල කෙරෙහි හෝ වේවා සැකයක් හෝ විමතියක් හෝ තියෙනවා නම් දැන් අහන්න. එහෙනම් මේ සැක කිරීම කියන්නේ මේ බුද්ධ ශාසනයේ කෙනෙකුට බුදු සසුනේ ලබන්න තියෙන සියලු ප්‍රතිඵල අහිමි කරන දෙයක්. ඇයි දැන් බුදුරජාණන් වහන්සේ සැක කරනවා කියලා කියන්නේ එතනම එයාගේ ගමන ඉවරනේ. ධර්ම රත්නේ සංඝයා තු කෙරෙහි සැක ඉපදුනා කියන්නේ එතනම එයාගේ ගමන ඉවරයි. ඇයි බුදුරජාණන්සේ වදාළේ එයාට
වරදින් නැගිටින්න බෑ. නිවැරදි වෙන්න බෑ. හිත නැමෙන්නේ. කුසල් වඩන්න හැමතිස්සෙම වීරිය පවත්වන්න හිත නැමෙන්නේ. බලන්න එතකොට මේ බුදුරජාණන් වහන්සේ ඒකයි මේ පිරිනිවන් පාන ආසන්න අවස්ථාවේ මහනවා මහණෙනි ඔබට මේ ලෞතර බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝයා ගැන මාර්ගයේ ප්‍රතිපදාව ගැන සැකයක් හෝ විමතියක් හෝ තියෙනවා නම් දැන් අහන්න. පස්සේ පසුතැවිලි වෙන්න එපා. අනේ අපට ලෞතර බුදුරජාණන් වහන්සේ මුණ ගැසිලත් අනේ අපට මේ ගැන අසන්ට බැරුව ගියානේ කියලා. ඊට පස්සේ දැන් භික්ෂුන් වහන්සේලා නිහඬයි. ඒ වෙලාවේ 500ක් භික්ෂුන් වහන්සේලා හිටියා. ඒ 500ක් භික්ෂුන් වහන්සේලා නිහඬයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ නැවත දෙවෙනි වතාවෙත් අහනවා මහණෙනි මෙතන ඉන්න එක භික්ෂුවකට හරි තථාගතයන් වහන්සේ කෙරෙහි හෝ ධර්ම රත්නයේ කෙරෙහි හෝ සංඝයා කෙරෙහි හෝ මාර්ගයේ කෙරෙහි ප්‍රතිපදාව කෙරෙහි සැකයක් හෝ විමතියක් හෝ තියෙනවා නම් දැන් අහන්න මහණෙනි. පස්සේ පසුතැවිලි වෙන්න එපා. අනේ අපට ලෞතර බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලත් අපට මේක අහන්න බැරුණානි කියලා පස්සේ පසුතැවිලි වෙන්න එපා. දෙවෙනි වතාවෙත් ඒ 500ක් භික්ෂුන් වහන්සේලා නිහඬයි. ඊළඟට අපගේ ලෞතර බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවෙත් අහනවා මහණෙනි මෙතන රැස් වෙලා ඉන්න මේ භික්ෂූන්ගෙන් එක භික්ෂුවකට හරි තථාගතයන් වහන්සේ කෙරෙහි හෝ වේවා ධර්ම රත්නයේ කෙරෙහි හෝ වේවා සංඝයා කෙරෙහි හෝ වේවා මාර්ගයේ කෙරෙහි ප්‍රතිපදාව කෙරෙහි සැකයක් හෝ විමතියක් හෝ තියෙනවා නම් දැන් අහන්න මහණෙනි. පස්සේ පසුතැවිලි වෙන්න එපා. අනේ අපට ලෞතර බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලත් මේක අසන්ට බැරි වුණානේ. 3 පාරක් භාග්‍යතුන් වහන්සේ මේක ඇහුවා. එහෙනම් බුද්ධ රත්නය සැක කිරීම, ධර්ම රත්නයේ සැක කිරීම, සංඝයා සැක කිරීම ඒ කාන්තේම එයාට බුදු සසුනේ ලබන්න තියෙන සියලු යහපත නසා දමන එකයි. ඉතින් දැන් භික්ෂුන් වහන්සේලා නිහඬයි 3 වතාවෙම. එතකොට අපගේ ආනන්දයන් වහන්සේ ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි ආශ්චර්යයි. ස්වාමීනි මහා පුදුම සහගතයි. මම මේ භික්ෂු සංඝයා කෙරෙහි අතිශයින්ම පැහැදුනා කිව්වා. මම මේ භික්ෂු සංඝයා කෙරෙහි පුදුමාකාර විදිහට පැහැදිලා ඉන්නේ කිව්වා. මොකද හේතුව ඒ තමයි මේ භික්ෂු සංඝයා අතර භාග්‍යතුන් වහන්සේ ගැන ධර්ම රත්නය ගැන සංඝයා ගැන මාර්ගය ගැන ප්‍රතිපදාව ගැන සැකයක් හෝ විමතියක් හෝ තියෙන එක භික්ෂුවක්වත් නැහැ. බලන්න මේ තිසරණේ කෙරෙහි මාර්ගයේ ප්‍රතිපදාව කෙරෙහි සැකයක් සැකහැර නිසක බවට පත් වුණා කියන්නේ එපමණකින්ම මේ බුදු සසුනේ ලබන්න තියෙන සියලු යහපත එයාගේ ජීවිතයට ඒකාන්තයෙන් උදා වෙනවා. එතනින්දලා එයාගේ ජීවිතයට පින කුසලය තමන්ගේ අභ්‍යන්තරේ රඳින ආකාරයට කරගන්න පුළුවන්. සැකය එනව නේද? සැකේ ආපු ගමන් හරි විදිහට පිනක් කරගන්නත් බෑ. වර්තමානයේ ගොඩාක් වෙලා තියෙන එක සෑයක් වඳින්න ගියත්, බෝධියක් වඳින්න ගියත් නේද? පින්කමක් කරන්න ගියත් කවුරු හරි ඉඳලා ඔතන සැකේ උපද්දවනවා. මොකටද ඔච්චර? දැන් අපි ගත්තොත් ඔය බුදුරජාණන් වහන්සේට අපි ගොඩාක් පළවැල පූජා කරනවා. කවුරු හරි ඔතන ඉඳගෙන මොකටද ඔච්චර අපරාධී? නැති බැරි මිනිස්සුන්ට දුන්නා ඉවරනේ. සැකේ දානවා. එතකොට ඒක අහන අය හිතනවා ඇත්තනේ ඉන්නම් අර පින අනුමෝදන් වෙන්න දෙන්නේ. දානයක් දෙනකොට එහෙමයි. මොකටද ඔච්චර? විහාරයක් හදනකොට මොකටද ඔච්චර? සැකේ දානවා. ඊළඟට ජීවමාන බුදුරජාණන් වහන්සේ වන්දනාමාන කරන විහෙර විහාර හදනවා. මොකටද ඕවා? සැකේ දානවා. එතකොට අර අහිංසකව හිත පහදවාගෙන ඒක අනුමෝදන් වෙන්නවත් ඒකට දායක වෙන්නවත් ඉඩ දෙන්නේ අසත්පුරුෂයන්ගෙන් ග්‍රහණය වූ ලෝකයක්. එතකොට දැන් බලන්න මේ සැකේ ආපු ගමන් බෑ කරන්න. ඒකනේ දැන් දානේ දීමේදී වුණත් හොඳ පැහැදීමක් ඇති කරගන්න කියන්නේ. ඒක හරි විදියට තමන්ගේ චිත්තසංතානයේ පින තැම්පත් වෙන්න නම්. ඉතින් බුදුරජාණන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වහම
බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය ඔබ ඔය කියන්නේ පැහැදීමෙන්නේ. ඔබ ඔය පවසන්නේ පැහැදීමෙන්. නමුත් තථාගතයන් හට අවබෝධයක්ම තියෙනවා. මේ භික්ෂු සංඝයා අතර බුද්ධ රත්නය කෙරෙහි, ඒ වගේම ධර්ම රත්නය කෙරෙහි, සංඝ රත්නය කෙරෙහි, මාර්ගය කෙරෙහි, ප්‍රතිපදාව කෙරෙහි සැකයක් හෝ විමතියක් හෝ තියෙන එක භික්ෂුවක්වත් නැහැ කියලා තථාගතයන් වහන්සේට අවබෝධයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය මේ 500ක් වූ භික්ෂුන් වහන්සේලා අතරේ අන්තිමට කෙළවරේම ඉන්න භික්ෂුවත් සෝතාපන්න ඵලයට පත් වෙලා ඉන්නේ. එහෙනම් එකක් පැහැදිලි. යමෙක් සෝතාපන්න ඵලයට පත් වුණාද ඔහු තුල සැකය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙලා. ඇයි සෝවාන් වූ කෙනාගේ ජීවිතේ කරුණු තුනක් ප්‍රහාණයි. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. සැකය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය. ලෞතර බුදුරජාණන් වහන්සේව ඔහු නම් සැක කරන්නේ. ධර්මයේ සංඝයා සැක කරන්නේ. එතකොට ඒ නිසා දැන් මේ බුද්ධ ශාසනයට ඇතුල් වෙන ශ්‍රාවක ශ්‍රාවිකාවෝ මුලින්ම කරන්නේ මේ ලෞතර බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගන්න එක. මේ ශාසනයට ඇතුල් වෙන්නේ ශ්‍රද්ධාවෙන්. මුලින්ම කරන්නේ හිත පහදවා ගන්න. හිත පහදවා ගන්නේ මේ ගුණ කිරිහි. ධර්ම රත්නයේ ගුණ කිරිහි. සංඝයාගේ ගුණ කිරිහි. එතකොට බලන්න දැන් බුදුරජාණන් වහන්සේ වදාළ ඒකයි සෝතාපන්න ඵලයට පත් වුණාට පස්සේ ඒ කෙනා නම් ආයේ ලෞතර බුදුරජාණන් වහන්සේව ධර්මයේ සංඝයා සැක කරනවා කියන එකක් කිසිසේත්ම සිදු වෙන්නේ නැහැ. ඒ වගේමයි ඔහුගේ හිතේ සැකයක් උපද්දවන්න පුළුවන් කෙනෙක් මේ දෙවියන්, මරුන්, බඹුන්, ශ්‍රමණ බ්‍රාහ්මණින් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකෙ නැහැ. ඒක මහා විස්මිත දෙයක් නේ. සෝවාන් වූ කෙනෙක්ව කවදාවත් බෑ සෝවාන් වූ කෙනෙකුගේ හිතේ තුනුරුවන් කෙරෙහි සැකයක් උපද්දවන්න. එහෙනම් එතනින් මෙහා ඉන්න සියලු දෙනා ඉන්නේ අඩමානෙට. යම් කෙනෙක් සද්ධානුසාරී ධම්මානුසාරී මට්ටමේ ඉන්නවාද ඔහුටත් වාසනාව භාග්‍ය තියෙනවා. තමන්ගේ හිත රැකගෙන තුනුරුවන් කෙරෙහි ඇති වූ විශ්වාසය රැකගෙන මරණාසන්න මොහොතේ සෝවාන් නොවි කලුරිය කරන්නේ නැහැ කියනවා. ඒ සද්ධානුසාරී කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ගුණ අදහාගෙන, ධර්ම රත්නයේ ගුණ අදහාගෙන, සංඝයාගේ ගුණ අදහාගෙන ඒ කෙරෙහි හොඳ විශ්වාසයක්, පැහැදීමක්, අවබෝධයක් තියෙනවා. එතනින් මෙහා ඉන්න සියලු දෙනා නම් අඩමානෙට. දැන් වර්තමානයේ ඒකනේ ගොඩාක් අයට වෙලා තියෙන්නේ. ගොඩාක් අයව රවට්ටන්න පුළුවන් ලේසිය. මේකනේ ගොඩක් අය රවට්ටන්නේ නේ. ගොඩාක් අයව රැවටිලා යනවා. ඔන්න ලංකාවේ බුදුන් උපන්නාය කියපු ගමන් ඔන්න දැම්ම සැකේ. ඒ ඉන්දියාවේ තියෙන ඒ නම් ටික ඔක්කොම මේ ලංකාවේ තියෙන ඒවට ලස්සනට හදාගෙන මෙයාලා ඕම් විස්තරය කියාගෙන යනකොට අපේ අම්මන්ඩිලා මොකද වුනේ? ඇත්ත වෙන්නේ නැති. යමල්ලා කියලා පොලිමිය ගියේ නැද්ද? සැකේ ඔලුවට දැම්මා. අහු වුණා. ඉතින් මේ වගේ වර්තමානයේ බොහෝ අය මේ ලේසියෙන් අන්දන්න පුළුවන්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ඒ නිසා ඒ තථාගත බුදුරජාණන් වහන්සේව සැක කරන්න එපා කිව්වා. ධර්ම දැන් මේ පිරිනිවන් යහනේ සැතපී සිටින පිරිනිවන් පාන ආසන්න අවස්ථාවේ බලන්න සැක කරන්න එපා කිව්වා. ධර්ම රත්නය සැක කරන්න එපා. සංඝයා සැක කරන්න එපා. ඒ විදියට ඒ ශාස්ත්‍රෝන් වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝයා කෙරෙහි ඇති කරගන්න පැහැදීමමයි තමන්ව මේ ධර්ම මාර්ගයේ ඉදිරියට අරගෙන යන්නේ. ඒ පැහැදීම රැකගෙන ආරක්ෂා කරගෙන කොහොම හරි මේ බුදු ගුණ සිහි කර කර, ධර්මයේ ගුණ සිහි කර කර, සංඝයාගේ ගුණ සිහි කර කර අපට මේ බුද්ධ ශාසනයේ සෑය බෝධිය වඳිමින් දාන ආදී පින්කම් කරමින් වාසය කරන්නට ලැබුණොත් ජීවිතේ පිනින් පුරවාගෙන කුසල් රැස් කරමින් මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතයේ තුල
මුණ ගැසුණු බුද්ධ ශාසනය තුල බුදු සසුනේ පිහිට පිරිසරණ ලබා ගැනීමේ වාග්ය වාසනාව උදා වෙනවා. එතකොට මෙතන බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය මේ භික්ෂුන් වහන්සේලාගේ 500ක් වූ භික්ෂුන් වහන්සේලාගේ කෙළවරේම ඉන්න භික්ෂුවත් සැකයෙන් එතර වෙලා සෝතාපන්න ඵලයටපත් වෙලා බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකයි යමෙක් මේ ආරි සත්‍ය යමෙක් අවබෝධ කළාද ඒ කියන්නේ එහෙම නැත්නම් ලෞතුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි නිසක බවට පත් වුණාද ධර්ම රත්නයේ කෙරෙහි සංඝයා කෙරෙහි නිසක බවට කාටවත් සොලවන්ට බැරි විදිහේ පැහැදීමක් ඇති කර ගත්තාද ඊළඟට ආරිකාන්ත සීලයෙන් යුක්ත වුණාද ඒ කිනාව මේ බුද්ධ ශාසනය කෙරෙහි අපහාදවනවා කියන එක ලෝකේ කාටවත් කරන්නට බෑ. ඒ කෙනා ගැන බය වෙන්න දෙයක් නෑ එයාට. ඒ කෙනාට සිංහනාද කරන්න පුළුවන් කිව්වා. මම නිරයෙන් නිදහස් වූ කෙනෙක්ය. මම තිරිසන් අපායෙන් නිදහස් වූ කෙනෙක්ය. මම പ്രേත ලෝකෙන් අපායෙන් නිදහස් වූ කෙනෙක්ය කියලා කියන්න පුළුවන්. දැන් එතකොට එතනින් මෙහා ඉන්න අයට කියන්න බෑ. ඇයි අය සැකයෙන් ඈතර වෙලා නැහැ. මරණාසන්න මොහොතේ හරි කවුරු හරි ඇවිල්ලා ඔළුවට මොකක් හරි ගිනි ගෙඩියක් දාලා සැක උපද්දවලා අපිව හතර පහට ඇදලා දාන්න පුළුවන්. මේ තිසරණේ කෙරෙහි නිසක භාවයට පත් වෙන්න බැරුව සිටියොත්. ඊළඟට ධර්මයේ සඳහන් වෙනවා යම් කෙනෙක් ශාස්ත්‍රුන් වහන්සේව සරණ යනවාද ඔහු අපායන් නැහැ කියලා. ඒ කියන්නේ ඔහු මරණාසන්න මොහොතේ ලෞතුරා බුදුරජාණන් වහන්සේවම සිහි කර කර ධර්මයේ සංඝයා සිහි කර කර සෝවිසි මහා ගුණ සිහි කර කර කොමාර හිත රැකගෙන ඉන්නවා කියන එක. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු ඒ සත්පුරුෂයා මේ කවදාවත් ආයි පිරෙන්නේ නැහැ කියනවා. හරියට මේ පොළව ගැඹුරට හාරලා සිටවපු ගල් කණුවක් වගේ ඉන්ද්‍රකීලයක් වගේ සතර දිසාවෙන් කොයිතරම් තුලන් හැමුවත් සෙලවෙන්නේ නැහැ. කවුද තිසරණේ කෙරෙහි කාටවත් සොලවන්ට බැරි විදිහේ පැහැදීමක් විශ්වාසයක් අවබෝධයක් ඇති කරගත්තු කෙනා. ආරිකාන්ත සීලෙන් යුක්ත වූ කෙනා ලෝකේ කාටවත් සොලවන්න බෑ. එහෙනම් ඒ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට ලෝකේ මොනතරම් කරදර ප්‍රශ්න පීඩා තමන්ට ආවත් තමන් ඒවට යට වෙන්නේ. ලෝකයා මොනතරම් නිന്ദා අපහාස ගැරහිලි කළත් තමන් ඒවට යට වෙන්නේ. ඊළඟට ලෝකෙන් මොන විදිහේ අර්බුද ප්‍රශ්න හටගත්තත් තමන්ට ප්‍රශ්නයක් නෑ. ඇයි? තමන් තුල තියෙනවා ශ්‍රේෂ්ඨ දෙයක්. ඒ ශ්‍රේෂ්ඨ දේ තුල තමන් පිහිටා සිටින නිසා පිරෙන්නේ නෑ. ඉතින් ඒ නිසා පින්වත්නි බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොයිතරම් ලස්සනයිද කියලා. මේ සූවිසි මහා ගුණ තුල ඒ බුද්ධ රත්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති කරගන්න පැහැදීම, ඒ විශ්වාසය, ඒ අවබෝධය අපට කොයිතරම් යහපත උදා කරනවාද? ධර්ම රත්නේ කෙරෙහි ඇති කරගන්න විශ්වාසය, පැහැදීම, අවබෝධය අපට කොයිතරම් යහපත උදා කරනවාද? ශ්‍රාවක මහා සංඝරුවන කෙරෙහි ඇති කරගන්න ඒ පැහැදීම, ඒ විශ්වාසයේ අවබෝධය අපට කොයිතරම් යහපත ඇති කළ දෙනවාද? ඒකයි මේ ලෝකේ අපට බුදුරජාණන් වහන්සේ සරණ යාම හැර වෙන සරණක් නැත්තේය. ධර්ම රත්නයේ සරණ යනවා හැර වෙන සරණක් නැත්තේය. ශ්‍රාවක මහා සංඝරුවන සරණ යනවා හැර වෙන සරණක් නැත්තේය. අපට මේ ලෝකේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරනවා හැර වෙන මොනවා සිහි කළත් අපට පිහිටක් නැත්තේය. ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම රත්නයේ ගුණ, ඒ දහම සිහි කරනවා හැර අපට වෙන පිහිටක් නැත්තේය. ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරුවනේ ගුණ සිහි කරනවා හැර අපට වෙන පිහිටක්, සරණක්, රැකවරණයක්, ආරක්ෂාවක් නැත්තේ. ඉතින් ඒ නිසා ඔබ අප සියලු දෙනාට මේ සූවිසි මහා ගුණ
නිරතුරු සිහි කර කර මේ සූවිසි මහා ගුණ බලයෙන් ඔබ අප සියලු දෙනාට සියලු කරදර බාධක දුරින්ම දුරු වේවා. මේ සූවිසි මහා ගුණ බලයෙන් ඔබ අප සියලු දෙනාට සියලු ආරක්ෂාව රැකවරණ සැලසේවා. අපට මේ සූවිසි මහා ගුණ සිහි කර කර මේ බුදු සසුනේ පින් පුරා ගන්නට ධර්මයේ ඇසිරෙන්ට වාසනාව ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වන්නට මේ සියලු පින් ඔබ අප සියලු දෙනාට හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. පින්වත්නි, අද මේ සූවිසි මහා ගුණ සදහම් දේශනා මාලාවේ අද සදහම් දේශනාව සඳහා විකාශන දායකත්වයේ දරන්නේ කැනඩාවේ පදිංචි පින්වත් චන්න ප්‍රනාන්දු මහතා, ඒ වගේම මොරටුවේ පදිංචි තිලිනි ප්‍රනාන්දු, ඒ වගේම චාමිනී ප්‍රනාන්දු සහ කළුතර පදිංචි රේණුකා පීරිස් ඇතුළු ඒ සදහැවත් පින්වතුන් එකතු වෙලා. ඉතින් රැස් කළ උදාර පුණ්‍ය ධර්මයන් අපි දෙවියන්ට අනුමෝදන් කරමු. සක් දෙවිඳුන්, සතරවරම් දෙවිවරු, සෙම්පති දෙවියන් ප්‍රදාන සදෙව්ලෝ වාසී සියලු දෙවියන්ටද සියලු බ්‍රහ්ම රාජීන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා. සුමන සමන් දිව්‍ය රාජ්‍යා ප්‍රදාන සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ගෞතම බුද්ධ ශාසනය ආරක්ෂා කරන සියලුම දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප සෑම සියලු දෙනාගේ යහපත සැප කැමති ඉෂ්ඨකාමී සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. පුණ්‍යානුමෝදනාවෙන් සතුටු වන දෙවිවරු අද මේ දානයන් අතර අග්‍ර වූ ධර්ම දානයේ දීලා පින් රැස් කොට පුණ්‍යානුමෝදනා කරන පින්වත් චන්න ප්‍රනාන්දු මහතාට, ඒ වගේම තෙලිනි ප්‍රනාන්දු, චාමිනී ප්‍රනාන්දු, ඒ වගේම රේණුකා පීරිස් ඇතුළු ඒ සදහැවත් පින්වතුන්ලාටද පවුල්වල සිළු දෙනාටද ඔබ අප සෑම සිළු දෙනාටද දෙවියන්ගේ ධාර්මික රැකවරණ ආරක්ෂාව සලසා දෙත්වා. දෙවියන්ට දුතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට මේ සියලු පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. රැස් කළ උදාර පුණ්‍ය ධර්මය අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අනුමෝදන් වෙත්වා. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සූවිසි මහා ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය, දීර්ඝායු සම්පත සියලු ආරක්ෂාව රැකවරණ සැලසේවා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට අප රැස් කළ මේ සියලු පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළ උදාර පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී සියලෝම මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම පින්වත් පුණ්‍ය ස්වාමින් වහන්සේටද මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම අනගාരികා මෑණියන් වහන්සේලාටද අනගාരിക පින්වතුන්ලාටද මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. සූවිසි මහා ගුණ බලයෙන් සියලු ආරක්ෂාව රැකවරණ සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම ජූලි මාස 23 වන දින මිය පරලොව ගිය ෂෙල්ටන් පීරිස් මහපාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම පියාණන් ඇතුළු ඒ මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. දායකත්වයේ දරූ පින්වතුන් නමින් මේ ජීවිතෙත් අනන්ත සසර පුරාවට මිය පරලොව ගොස් පින් බලාපොරොත්තු වන සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සුවපත් වේවා. සැපයෙන් සැපයට පත් වේවා. සංසාර දුකින් නිදහස් වන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම
සුජීවත්ව සිටින දෙමව්පියන්ට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙමව්පියන්ට සෝවිසි මහා ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පත සියලු ආරක්ෂාව රැකවරණ සැලසේවා. ඒ වගේම පවුලේ ඒ අධ්‍යාපන කටයුතු හදාරන දුවා දරුවන්ට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. ඒ අධ්‍යාපන කටයුතු හදාරන දුවා දරුවන්ටද සෝවිසි මහා ගුණ බලයෙන් සුවසේ ඒ අධ්‍යාපන කටයුතු කරගෙන යන්නට වාසනාව ලැබේවා. ශක්තිය ධෛර්යය ලැබේවා. ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවක දරුවන් බවට පත්ව පින් රැස් කරගන්න ධර්මයේ හැසිරෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ටත් ඒ පවුල්වල සෑම සියලු දෙනාටත් ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලවල සියලු පින්වතුන්ලාටත් නිරතුරු මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ සෑම සියලු දෙනාටත් මේ පින් 100 අනුමෝදන් වෙත්වා. ඒ වගේම අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරනු ලබන කැනඩාවේ පදිංචි පින්වත් චන්න ප්‍රනාන්දු, ඒ වගේම මොරටුවේ පදිංචි තිලිනි ප්‍රනාන්දු, චාමිනී ප්‍රනාන්දු සහ කළුතර පදිංචි රේණුකා පීරිස් ඇතුළු ඒ පින්වතුන් සියලු දෙනාට මේ පින් 100 අනුමෝදන් වෙත්වා. ඒ පවුල්වල සෑම සියලු දෙනාටද මේ පින් 100 අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පත සියලු ආරක්ෂාව රැකවරණ සැලසේවා. සෝවිසි මහා ගුණ බලයෙන් කරගෙන යන ධාර්මික රැකී ආරක්ෂා කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. නිරතුරු සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරේ තව තවත් පින් රැස් කර ගන්නට ධර්මයේ හැසිරෙන්නට වාසනාව ලැබේවා. හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන සංසාර දුකින් නිදහස් වන්නට මේ සියලු පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඔබ අප සෑම සියලු දෙනාට සෝවිසි මහා ගුණ බලයෙන් සියලු ආරක්ෂාව රැකවරණ සැලසේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.